රන්බිමෙන් සරු අස්වැන්නක් ප්‍රාර්ථනා කරන ගොවිතනට හිතැත්තන් සමඟ කාලීන කෘෂිකාර්මික ප්‍රවණතා සංවාදයට ලක් කරන කෘෂිකාර්මික සංහිඳියාවක් සඳහා වූ විචාරශීලී ගවේෂණය බොරදිය මංකඩ අපේ රටේ වර්තමානයේ ක්‍රියාත්මක වන ආර්ථික වටපිටාව ගැන හිතලා බලපුවාම සාමාන්‍ය ජනතාවට එදිනෙදා අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ගැනීම සඳහා දැඩි දුෂ්කරතාවයකින් කටයුතු කරන්නට වෙන බව කාටත් පැහැදිලි කාරණයක්. තමන්ගේ දෛනික ජීවිතයේදී අවශ්‍ය වන ආහාරමය ද්‍රව්‍ය වලට වගේම අපේ රටේ ගොවි ජනතාව ඉදිරියේදී තමන්ගේ ගොවිපල්වල තමන්ගේ ගෙවත්තේ නිෂ්පාදනය කිරීමට යන භෝග සඳහා ඒවා සාර්ථකව වගාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා ඔවුන්ට සිද්ධ වෙනවා විවිධ යෙදවුම් පවා මේ ආර්ථික වටපිටාව තුළ සපයා ගන්න. එහිදී ඊටමත් අධික මිලකට ඇතැම් විට යෙදවුම් ගැනීමටත් කෙතරම් මුදල් තිබුණත් Tamanට ප්‍රමාණවත් යෙදවුම් වෙළඳපොළෙන් ගැනීමේ දුෂ්කරතාවයකුත් අප ඉදිරියේ තිබෙන බව පේනවා. මේ තත්ත්වය යටතේ ආහාර නිෂ්පාදනයට යම් බලපෑමක් ඇති වෙනවා. තත්ත්වය මෙසේ ක්‍රියාත්මක වන විට අපේ රටේ ආහාර නිෂ්පාදකයින්ට එහෙම නැත්නම් වගාකරුවන්ට සිද්ධ වෙනවා දේශීය සම්පත් උපයෝගී කරගෙන අඩු නිෂ්පාදන වියදමකින් තමන්ගේ කටයුතු කරන්න. ඒ සඳහා හරිත කෘෂිකර්ම සංකල්පය තුලින් දියත් කරන්නට පුළුවන් වැඩ කටයුතු පිළිබඳව මේ දිනවල කෘෂිකර්ම අමාත්‍යාංශයේත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේත් අවධානය යොමු වෙලා තිබෙනවා. හරිත කෘෂිකර්මයේ තුලින් භෝග නිෂ්පාදනයේ යෙදීමේදී අනාගතයේදී ආහාර හිඟතාවයකට මුහුණ දීම සඳහා ආහාර සංරක්ෂණයට වැඩි අවධානයක් යොමු කළ යුතු බව අපිට මේ තුල කරුණු අනාවරණය කිරීමේදී පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්. අපි හරිත කෘෂිකර්මය පිළිබඳවත් ඒ තුලින් ආහාර සංරක්ෂණය කිරීමට ඇති හැකියාව පිළිබඳවත් අද බොරදිය මංකඩේදී කතා කරනවා. බොරදිය මංකඩ හරිත කෘෂිකර්මය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා අපි බොරදිය මංකඩේදී මුණ ගැහෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ කෘෂිකර්ම උපදේශක වසන්ත පුෂ්පකුමාර මහතා. වසන්ත මහත්මයා හරිත කියන වචනය එක් අය එක විදියට විග්‍රහ කරන්නට පුළුවන්. ඔබ හරිත කෘෂිකර්මය හඳුනාගන්නේ කොහොමද? ඔව්, මේක මේ වෙනකොට ඉතා අපචලිත මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේක අපිට විතරක් නෙවෙයි, මේක මුලින්ම ලෝකේ ආහාර නිෂ්පාදනය කරනකොට මේ විද්වතුන් හොයාගත්තා ආහාරවල ප්‍රමාණාත්මය වැඩි වෙනවත් එක්ක මේ අධික විදිහට අපි කෘෂි යෙදවුම් කෘතිමේ යෙදවීමත් එක්ක මේකේ ගුණාත්මක භාවය ටිකින් ටික අඩු වෙවි යනවා කියලා. ඒකත් එක්ක පරිසරයට ලොකු ගැටලු ප්‍රමාණයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපේ ජනතාවගේ ජන ජීවිතයට සෞඛ්‍යයට ලොකු බලපෑමක් වෙලා තියෙනවා කියලා මේකෙදි විද්වතුන් හොයා ගන්නවා. ඒ නිසා විද්වත්තු එකතු වෙලා කතිකාවතකට ගොනු වෙනවා. අපි කොහොමද අපේ ජන ජීවිතේ හරියට පවත්වාගෙන යන ගමන්, සෞඛ්‍ය හරියට පවත්වාගෙන යන ගමන්, පරිසරයට හානියක් නොවන ගමන් අපි කොහොමද මේ කෘෂිකර්මයේ තිරසාර විදිහට කාටත් පිළිගත හැකි විදිහට කාටවත් අසාධාරණයක් නොවී කරගෙන යන්නේ කොහොමද කියලා. එතකොට ඒකෙදි මේ ලෝකෙම එකතු වෙලා සංවාදයකට එකතු වෙලා ඒකෙදි තීරණය කරගන්නවා කොහොමද අපි මේ කෘෂිකර්මය කළ යුත්තේ කියලා. එතකොට ඒකෙදි මේ කෘෂිකර්මයේ තිරසාරයි. ඒකෙදි කතා කරගන්නේ අපි විශාල වශයෙන් අපි ඉන්ධන දහනය කරලා බිම් සැකසීම සඳහා විශාල වියදමක් කරනවා. ඒ නිසා පුළුවන් තරම් ශූන්‍ය බිම් සැකසීම පැත්තට අපි නැඹුරු විය යුතුයි කියන එක. ඒ වගේම තමයි ජෛව තාක්ෂණය කියන එක. එකක් තමයි ආහාර භෝගවල නිෂ්පාදනය වැඩි කරන්න. ඒ වගේම රෝග පලිබෝධ වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරන්න. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට ගොඩක් කාලගුණික විපර්යාස වෙලා තියෙනවා මේ උෂ්ණත්වය වැඩිවීම වගේ ලෝකේ. ඒ නිසා එතකොට ඒකෙදි මේ අඩු ජල ප්‍රමාණයකට ඔරොත්තු දෙන වර්ග තෝරගන්න, භෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරන්න, ඒ වගේම මේ ආහාරවල ගුණාත්මක වැඩි කරන්න. සමහර ඒ වගේ ප්‍රෝටීන් ප්‍රමාණය දැන් අපි ගත්තාම බඩිරිඟු වල වගේ ඉස්සර අපි පාවිච්චි කරපේ වගේ මේද ප්‍රමාණය සහ ප්‍රෝටීන් ප්‍රමාණය අඩුයි. හැබැයි මේ ජෛව තාක්ෂණය වගේ ඒවා පාවිච්චි කරලා මේ වගේ තියෙන ප්‍රෝටීන් ප්‍රතිශතය සහ මේද ප්‍රතිශතය අපිට වැඩි කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. අන්න ඒ වගේ තාක්ෂණය මේ අපේ කෘෂිකර්මයටම මුසු කරගන්න අපි ජෛව තාක්ෂණය එකතු කරගන්නවා. ඒ වගේම තමයි කාබනික කෘෂිකර්මය කියන කොටස. එතකොට මේක මේ හරිත කෘෂිකර්මය කියන එක එක කොටසක් විතරයි. එතකොට ඒකෙදී අපි පුළුවන් තරම් මේ යෙදවුම් අපි ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. මේ කාබනික සම්භවයක් තියෙන යෙදවුම් වලින් වැඩිපුර අපි පාවිච්චි කරන එක සම්බන්ධව කතිකාවතක් ගොඩනගා ගත්තා. ඒ වගේම තමයි
අපිට ලෝකෙ දියුණු වෙනකොට ජනාවාසවලට බිම් කොටස් යනකොට අපිට කෘෂිකර්මය කළ හැකි බිම් ප්‍රමාණය සීමා වෙනවා. ඒක නිසා පුළුවන් තරම් අපිට තිරස් අවකාශයත් මේ කෘෂිකර්මය සඳහා යොදාගත හැකි වෙනවා. ඒ සම්බන්ධවත් සාකච්ඡා වෙනවා. ඒ වගේම තමයි අපි විශාල වශයෙන් අපි කතා කරනවා ජල සම්පාදනය ගැන. නමුත් ජල වහනය ගැන ඉතර කතා වෙන්නේ නැහැ. එතකොට මේකෙදි ජල සම්පාදනය වගේම ජල වහනය පිළිබඳවත් විශේෂයෙන් සාකච්ඡා වෙනවා. එතකොට අපි ජල වහනය සම්බන්ධවත් අපිට ගොඩක් රෝගකාරක ඇති වෙනවා. භෝගවල අස්වැන්න අඩු වෙනවා. පෝෂක ලබා ගන්න බැරි වෙනවා ජල වහනය දුර්වල වුණොත්. ඒ නිසා ජල වහනයත් නිසි ලෙස කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව මේකෙදි දැනුවත් වෙනවා. ඒ වගේම තමයි අපි එක මත් එක විතරක් යැපෙන්නේ නැතුව කෘමි පලිබෝධ වගේම රෝගකාරක වල් පැලෑටි මර්ධනයේදීත් ඒකාබද්ධ ප්‍රවේශයකට යනවා. එතකොට අපි එකක් විතරක් නෙමෙයි රසායනික ක්‍රමයක් මතම නෙවෙයි යැපෙන්නේ. අපි අනිකුත් ක්‍රම භාවිතා කරලා අපහසුම තත්වයකදී පමණයි ඒකත් නිර්දේශිත ප්‍රමාණ වලින් විතරයි යොදා ගන්න මේකෙදි අරමුණු කරන්නේ. ඒ වගේම තමයි ඒකාබද්ධ පැලෑටි පෝෂණය. එතකොට මේකෙදි අපිට අපි දන්නවා අපේ පස තමයි භෝග වගා කිරීමේදී හදවත බඳු වෙන්නේ. එතකොට අපි දන්නවා ඉතා සාරවත් පස් සඟලක් හොඳ උෂ්ණත්වයේ තියෙන වැහි වනාන්තරයක වුණත් හොඳ සාරවත් පස් සඟලක් හැදෙන්න අඩුම අවුරුදු 700ක් වගේ ඈත කාලයක් යනවා. නමුත් අපි බිම් සකස් කිරීමේදී සමහර වෙලාවට එක වර්ෂාවෙන් පසේ අඟල් ගාණක් පස සෝදලා අපි ඉවත් කරගන්නවා. එතකොට අපිට මේ පසේ සාරවත් බව නිතරම නැති වෙලා යනවා. ඉතින් මේකෙදි විශේෂයෙන්ම මේ පස සංරක්ෂණය කර ගැනීම. එතකොට පස පෝෂණය කර ගැනීම. ඒ පසේ සජීවී බව පවත්වා ගැනීම. එතකොට ඒ සඳහා කාබනික ද්‍රව්‍ය පසට අවශ්‍යයි. එතකොට පසේ ඉන්න සුද්‍රජීවීන් ගොඩක් චක්‍ර ක්‍රියා කරලා දෙනවා. එයාලා පස පෝෂණය කරලා දෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් වායුගෝලයේ 100ට වැඩි ප්‍රමාණයක් තියෙන නයිට්‍රජන්. නමුත් මේවා ශාකවල ගෑවි තිබුණත් ශාකවලට අවශෝෂණය කර ගැනීම හැකියාවක් නැහැ. නමුත් පසේ ඉන්න ශුද්‍රජීවීන් මේවා ශාකවලට අවශෝෂණය කරගත හැකි තත්වයට පසේ තිර කරලා දෙනවා. අන්න ඒක කරන්න පසේ කාබනික ද්‍රව්‍ය තියෙන්න ඕන මේ ශුද්‍රජීවීන්ට යැපෙන්න. ඒ නිසා පසේ යම්කිසි කාබනික ප්‍රමාණයක් තියෙන්න ඕන. අපි රසායනික පොහොර යදුවා කියලා හිතමු. එතකොට ඒ බොහෝ රසායනික පොහොරවල ඒ තියෙන පෝෂක ශාකවලට අවශෝෂණය කරගන්නවා නම් ඒක පරිවර්තනය කරලා දෙන්න ඒත් ශුද්‍රජීවීන් පසේ ඉන්න ඕන. එතකොට අපිට මේ ශුද්‍රජීවීන් පසේ පවත්ව ගන්නවා නම් එකක් තමයි පසේ කාබනික ද්‍රව්‍ය තියෙන්න ඕන. ඒ වගේම පස ගොඩක් නිරාවරණය වෙලා තද හිරු එළියට ලක් වෙලා මේ ශුද්‍රජීවීන්ට ඉන්න බැරි පරිසරයක් නිර්මාණය වෙන්න බෑ. ඒ නිසා පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය පවත්ව ගන්න ඕන. ඒ නිසා අපි කාබනික පොහොරත් පාවිච්චි කරනවා. රසායනික පොහොර පාවිච්චි කරනවා නම් නිර්දේශිත ප්‍රමාණ වලින් පාවිච්චි කරනවා. ඒක නිසා අපිට තිරසාර කෘෂිකර්මයකට යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දියුණු තාක්ෂණය පාවිච්චි කරනවා. අපි කියන්නේ පිටිපස්සට යන්න කියලා අපේ ගොවි මහත්තයාට. අපි කියන්නේ පුළුවන් තරම් ඉදිරියට යන්න ඕනේ. එතකොට මේකෙදි අපි අඩු ඉඩකඩක වැඩි අස්වැන්නක් ගන්න, වැඩි ගුණාත්මක භාවයෙන් යුක්ත නිෂ්පාදනයක් ලබා ගන්න අපිට තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි ඩ්‍රෝන තාක්ෂණය වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට රොබෝ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි අපිට ලංකාව තුල ගණදෙනු කරනවා වගේම ලෝකෙත් එක්ක ගණදෙනු කරන්න පුළුවන්. ඒ වගේම මේ තාක්ෂණ හුවමාරු කරගන්න පුළුවන්. ඒ හරහත් අපේ නිෂ්පාදනය වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ කියපු කරුණු විශාල ප්‍රමාණයකින් සැදුම්ලත් එකක් තමයි මේ හරිත කෘෂිකර්මය කියලා කියන්නේ. මේක එක අංශයක් විතරක් නෙමෙයි. ඒ නිසා මේකෙන් අපේ ගොවි ජනතාවගේ ඇත්තටම මේ වගා කටයුතු වලින් වැඩි ලාභයක් ලැබෙන විදිහට ගොවි මහත්තයාගේ අත සරු වෙන විදිහට තමයි මේකේ තියෙන්නේ. වසන්ත මහත්මයා ඔබ විසින් ඉදිරිපත් කරන ලද පිළිවෙත් අපි හොඳින් පරීක්ෂා කරලා බැලුවොත් අපට තේරෙන එක කාරණයක් තමයි මේ පිළිවෙත් සාක්ෂාත් කර ගැනීම සඳහා යම් ප්‍රමාණයකින් හෝ මේක කාබනික වෙන්නට පුළුවන්, මේක රසායනික වෙන්නට පුළුවන් යෙදවුම් භාවිතා කරන්නට බොහෝ අවස්ථාවලදී සිදු වෙනවා. මේ කාලේ මේ තියෙන යෙදවුම්වල අධික මිල ඉහළ යාමත් එක්ක සසඳලා බලන විට ගොවි ජනතාවට එක්තරා මට්ටමකින් එයත් ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. හැබැයි අපට ගෙවත්තක් නඩත්තු කරගැනීමේ හැකියාව තිබෙනවා නම් ඒ වගේම ස්වභාවික පරිසරයේ තියෙන සම්පත් උපයෝගී කරගෙන නිෂ්පාදනය කරගන්නා ආහාර තවත් කාලයකට ප්‍රයෝජනයක් ගැනීම සඳහා සංරක්ෂණ ක්‍රමයක් අනුගමනය කරන්නට පුළුවන් නම් මම හිතනවා හරිත කෘෂිකර්මය බොහොම පහසුවෙන් ප්‍රතිඵල නෙලා ගන්නා සංකල්පයක් බවට පත්වෙයි කියලා. එතනදී ගෙවත්ත තුළින් අපට ලාභදායී ආහාර නිෂ්පාදනයක් සිදු කරගන්නට ඇති හැකියාව පිළිබඳ කෙටියෙන් කතා කරමු. ඔව්, මේක ඊටාම හොඳ මාතෘකාවක්. මේක අපෙන් වෙන්නත් ඕන දෙයක් මේ අවස්ථාවේදී. එතකොට අපේ ලංකාව බොහොම
සෞභාග්‍යමත් රටක්. ඒක නිසා මොන ආහාර ප්‍රශ්නයක් ආවත් අපේ ජනතාව ඉදිරියට යන්න හැකියාව තියෙනවා. එතකොට අපිත් වගකීම තමයි මේ අවස්ථාවේ අපේ ගොවි මහත්වරු ටික වෙන්න පුළුවන්. අනිකුත් අපේ ජනතාව වෙන්න පුළුවන්. මේ ඉදිරියේන ගැටලුවට අපිට සන්නද්ධ කිරීමට හැකියාව තියෙනවා. ඒ නිසා හොඳම ප්‍රවේශයක් තමයි මේක. අපිට පුළුවන් අපේ හැම කෙනෙක්ටම අපේ ගෙවත්ත බොහොම පහසුවෙන් හදාගන්න. එතකොටම අපිට හිතෙන්න පුළුවන් අපි රාජකාරී කටයුතු කරනවා. එතකොට අපිට වෙලාව නැහැ. අපිට වෙලාව කොහොමද? ওই දෙක කරගන්න අපහසුයි කියලා. නමුත් අපි යෝජනා කරන්නේ Tamanට තියෙන විනාඩි 5ද මේක ඊටාම ප්‍රයෝජනවත් විදිහට අපිට ගෙවත්තට යොදා ගන්න පුළුවන්. ඒ නිසා ලැබෙන අඩුම වෙලාව පාවිච්චි කරලා අපිට ගෙවත්ත හදා ගන්න පුළුවන්. ඒ නිසා අපිට එළවලු ටික හදන වෙලාවේදී එකතු වෙන බීජ ටික වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට අපේ ගෙදර තියෙන දිරණ අපද්‍රව්‍ය ටික අයින් කරන මොහොත අපි මේ ගෙවත්ත තමයි ඒත් සකස් කරන්නේ. මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. අපිට කුසියේ ඉවත් කරන ඉඳුල් ටික වෙන්න පුළුවන්. ඊට පස්සේ එළවලු ටික සුද්ධ කරපු ටික වෙන්න පුළුවන්. පළතුරු ටික සුද්ධ කරපු ටික වෙන්න පුළුවන්. මේ ටික අපිට කරදරයක් වෙලා තියෙන්නේ. අපි මේක ගොඩක් වෙලාවට බැහැර කරන්න අපහසු වෙලා තියෙන අපේ නාගරික ජනතාවට. නමුත් මේක අපිට සම්පතක්. අපිට පුළුවන් නම් අපි ගෙදර ගේන හාල් බෑග් එක අපිට පුළුවන් නම් යටටම මතු පිට පස් ටිකක් හොයලා දාගෙන ඊට පස්සේ අපි ගෙදර මිදුල අතු ගන්නකොට ඒ එකතු වෙන කොළ රොඩු ටික වියලලා තියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අර පස් තට්ටු මතට අර ඉඳුල් ටික, එළවලු සුද්ධ කරපු ටික, මාළු සෝදපු ටික ඒ ටික අපිට බැහැර කරන්න පුළුවන්. ඊට පස්සේ අපි හැබැයි අර වියලි කොළ රොඩු තට්ටුකින් මේක වහන්න ඕන. ඊට පස්සේ ඊළඟ දවසේ එකතු වෙන ටිකත් අර ඉඳුල් ටික වගේ ටික දානවා. ඒවා අර තෙත ගතිය වැඩි වුණොත් තමයි පිලුණු වෙන්නේ සහ ගඳ ගහන්නේ. එතකොට අර වියලි කොළ රොඩු තට්ටුවකින් කරන්නේ අර වැඩි ජලය ප්‍රමාණය ඒ කොළ රොඩු තට්ටුව උරා ගත්තට පස්සේ මේක අර නරක් වීම කියන එක වළක්වනවා. ඒ විදිහට අපි ඉඳුල් තට්ටුවක් දැම්මොත් කොළ රොඩු තට්ටුවකින් වහනවා. මේ ආකාරයට අපි බෑග් එකේ අවසාන කෙළවරට සාමාන්‍ය අඟල් 8ක් විතර තියෙද්දි පුරවන එක නතර කරනවා. නතර කරලා ඊට පස්සේ අපිට කාබනික පොහොරයි මතු පිට පසුයි එකට එක වගේ මිශ්‍ර කරලා අර ඉහළම තියෙන අඟල් 8ක විතර කොටස අපිට පුරව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක පැත්තකින් තියනවා. එතකොට අපිට දැන් ඒ වැඩේ කරන වෙලාවෙම තමයි මේක කරන්නේ. එතකොට අපිට අමතර වෙලාවක් අවශ්‍ය නැහැ. එතකොට මේක හැම කෙනෙකුට පුළුවන්. එතකොට අර කුණු බැහැර කරන්න යන වෙලාවේ තමයි අපි බෑග් එකක් පුරවලා තියෙන්නේ. ඒක අපිට ප්‍රයෝජනවත්. එතකොට මේ ඉවත් කරපු බෑග් එක අපිට දවස් 21ක් මාසයක් යනකොට ඔන්න සරුසාර බඳුනක් බවට පත් වෙලා තිනවා. මේකට අපිට නිෂ්පාදනය කරගත්ත පැල දෙකක් හිටවන්න පුළුවන්. නැත්නම් බීජ දෙකක් දාන්න පුළුවන්. එතකොට අපිට මේක ඉබේටම අපි සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි දැන් මේ අවස්ථාවේ හරි අපි කල්පනා කළ යුතු තැනකුත් තියෙනවා. අපි ගොඩක් වෙලාවට මල් වගා කරන්න එපා කියනෝ නෙමෙයි. අපි ගොඩක් වෙලාවට අපි ගෙවත්තම පුරවගන්නේ මල් විශේෂයෙන්ම අපේ කාන්තා පාර්ශ්වයේ මල් වර්ග තමයි වගා කරන්නේ. ඉතින් අපි මේ තියෙන අවස්ථාවේ අපිට පුළුවන් නම් මේ පෝච්චියකුත් අපිට මේ බඳුන හදන විදිහටම ආකාරයෙන්ම පුරව ගන්න අපිට ඒකෙත් දැන් ආහාර භෝගයක් හිටව ගන්න පුළුවන්. මේකට අපිට මුහුණ දෙන්න පහසුවෙන් පුළුවන්. මේ ආකාරයට අපිට තියෙන්නේ පොඩි වෙලාව වෙන්න පුළුවන්. ඒක ප්‍රයෝජන විදිහට පාවිච්චි කරොත් අපිට මේ දේ සම්පූර්ණ කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ආයි මම යෝජනා කරනවා අපේ ගෙවත්ත හැමදාම යන්න ඕන, ගලාගෙන යන්න ඕන. ඒක නිසා අපිට මිරිස් පැලයක් ගත්තොත් පොඩි පැලක් තියෙන්න ඕන, වර්ධනය වෙන පැලක් තියෙන්න ඕන, කරල් තියෙන පැලක් තියෙන්න ඕන. එතකොට මේක පෝච්චි දෙක තුනක අපිට හිටව ගත්තොත් ගෙදරට අවශ්‍ය වම්බටු ටික ප්‍රමාණවත්, අමු මිරිස් ටික ප්‍රමාණවත්. ඒ වගේම අපිට කොළ එළවලු ටික පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඒකෙන් මුලින්ම අපිට ඉක්මනින්ම ප්‍රයෝජන එන කංකුම් වගේ හිටව ගත්තොත් එහෙම අපිට ඒකේ ප්‍රයෝජනෙ දැනෙනවා, අපිට ලබා ගන්න පුළුවන්. එතකොට අපි මේක කරගෙන යන්න ආසාවක්, කැමැත්තක් ඇති වෙනවා. කෘෂිකර්ම උපදේශකතුමනි, අර්ධ නාගරික ප්‍රදේශවලට මේ තිරස් අවකාශයෙන් ඔබට හිතලා සිරස් අවකාශය උපයෝගී කර ගැනීම සඳහා විකල්ප වගාක්‍රම අනුගමනය කරන්න ඕන කියන කාරණය එදාට වඩා අදට වැදගත් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේම තමයි මේ වෙළඳපොලේ එළබලු ගණන්ගිය වෙලාවක මඳුළු වෙන් කරන ලද කොස් පාර්සලයක් සඳහා රුපියල් 100ක වැනි මුදලක් අය කරලා අලෙවි කරන එක දැන් සුලභ කාරණයක් බවට පත් වී තිබෙනවා. මේක එක පැත්තකින් දේශීය ආහාර වලට වටිනාකමක් ලැබිලා තිනවා කියලා අපිට සතුටු වෙන්නට පුළුවන්. කෙසේ වුවත් ඉස්සර සාම්ප්‍රදායික තාක්ෂණය උපයෝගී කරගෙන කල් තබා ගැනීම සඳහා දෙල් භාවිතා කිරීම, කොස් කල් තබාගෙන යම්කිසි අවස්ථාවකදී රසවත් ආහාරයක් විදියට පිළියෙල කරගෙන ආහාරයට භුක්ති විඳීම අපේ ගැමි පරිසරයේ බොහෝ අවස්ථාවලදී දැක ගන්නට ලැබුණු ආහාර සංරක්ෂණ ක්‍රමයක්. ආර්ථික අර්බුදය වගේම ආහාර අර්බුදයක් තුළ අපි කොහොමද ආහාර සංරක්ෂණය මේ හරිත කෘෂිකර්මයත් එක්ක සම්බන්ධ කරගන්නේ? ඔව්, ඒකත් ඊටාම වැදගත් තැනක්. එතකොට විශේෂයෙන් මම අපේ ජනතාවගෙන් ඉල්ලන්න කැමති අපි පුළුවන් තරම් භාවිතා කරන ආහාර අපතේ යෑම පුළුවන් තරම් අඩු කරගමු. අපිට ප්‍රයෝජනවත් ප්‍රමාණය විතරක් අපි පරිභෝජනය කරනවා, ඉතිරි ටික සංරක්ෂණය කරගන්නවා. එතකොට අපි දන්නවා කාලෙකදී අපේ සමහර කොස් වැඩි ප්‍රමාණයක් එනවා, දෙල් වැඩි ප්‍රමාණයක් එනවා. ඉතින් අපිට හොඳ ඉතිහාසයක් තිබුණා. එතකොට අපි කලේ මේ කොස් ගෙඩියක් ගත්තොත් ඒකේ
බීජ ටික අපතේ දැම්මේ නැහැ. හිඹිට්ට අපි අපතේ දැම්මේ නැහැ. කොස් මදුල අපතේ දැම්මේ නැහැ. මේ හැම කොටසක්ම අපි ප්‍රයෝජනෙට ගත්තා. එතකොට කොස් ඇට ටික අපි වැලි කොස් ඇට දාගත්තා. එතකොට මදුළු ටික අපි නිවසේදීම අපි මේක වියල්ලා අපිට සකස් කරගන්න පුළුවන් වුණා. ඉස්සර නම් දුම තිබුණා ගොඩක් ගෙවල් වල. දැන් දරලිපේ අපි උයන්නේ නැති නිසා. නමුත් අපිට මේක සූර්ය වියලනයකින් වගේ අපිට නිෂ්පාදනය කරගත්තොත් මේක පහසුවෙන් අපිට වියලා ගන්න පුළුවන්, කල් තියා ගන්න පුළුවන්. ඒකෙන් අපිට රසවත් ආහාරයක් හදා ගන්න පුළුවන්. ඉතින් අපිට ගොඩක් වෙලාවට මේ අපතේ යන ප්‍රමාණ පුළුවන් තරම් සංරක්ෂණය කරගෙන මේ අවස්ථාවට මුහුණ දෙන්න අපිට හොඳ ශක්තියක් තියෙනවා. මේක ආර්ථික වශයෙන් අපිට හදා ගන්නත් පුළුවන්, වෙළඳ පොලක් හදා ගන්නත් පුළුවන්. ඒ පැත්තත් අපිට දියුණු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම ඒ ගැනත් අවධානය යොමු කරන්න අවස්ථාවක් කියලා මම හිතනවා මේ අවස්ථාව. බොරදිය මංකඩ බොරදිය මංකඩේ අපේ අද මාතෘකාව වෙලා තියෙන්නේ මේ හරිත කෘෂිකර්මයේ වැදගත්කම. හරිත කෘෂිකර්මය කියන දේ අපි පහුගිය කාලෙ තුල සෑහෙන කතා බහ කරපු මාතෘකාවක්. මේකත් එක්ක මේ ඉදිරි කන්නේ තුල ඉදිරි වර්ෂය තුල අපිට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ සිද්ධියට යාමට සිදු වෙලා තියෙනවා. ඒකෙදි අපි සැබෑ තාක්ෂණය ඉගෙනගෙන ඇත්තම තාක්ෂණය යොදාගෙන මේ වංචාවලට හසු නොවි කොහොමද මේ හරිත කෘෂිකර්මය කියන දේ අපේ වගාවට යොමු කරගන්නේ කියන කාරණාව තමයි අද බොරදිය මංකඩෙන් අපි පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙදි අපි දැන් හරිත කෘෂිකර්මය කියන දේ කතා කරගෙන යනකොට වසන්ත මහත්මයා කියපු විදිහට හරිත කෘෂිකර්මයේ වැදගත් දෙයක් තමයි ආහාර සුරක්ෂිතතාවය. මෙන්න මේ ගැන කතා කරන්න අපි තවත් සම්පත්දායකෙක් සම්බන්ධ කරගන්නවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ආහාර පර්යේෂණ ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ අනෝමා සේනාරත්න මහත්මිය අපි සම්බන්ධ කරගත්තා. මොකක්ද මේ ආහාර පරිරක්ෂණය, කොහොමද මේක වැදගත් වෙන්නේ කියන කාරණාව ගැන කතා කරන්න. අනෝමා මහත්මිය අපිට පොඩ්ඩක් කියන්න මේ දැන් අපේ පරිසරයේ තියෙනවා භෝග. අපිට දැන් ඉදිරියේදී සමහර විට ලොකු එළවලු, ඒ කියන්නේ අපි උඩරට එළවලු වෙන්න පුළුවන්, කඩෙන් මිලදී ගන්න තියෙන දේවල් වෙන්න පුළුවන්. ඒවා ගන්නකොට ටිකක් මිල ඉහළ මිලකට අපිට ගන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. දැන් අපි උදාහරණයකට කැරට් ගත්තොත් කැරට් කියන්නේ ටිකක් අපිට වෙළඳ පොලෙන් ගන්නවා නම් යම්කිසි මිලක් නියම වෙන භෝගයක්නේ. එතකොට එහෙම නැතුව දැන් අපි ස්වභාවික පරිසරයේ තියෙන දේවල් තියෙනවා, කොස් තියෙනවා, දෙල් තියෙනවා, මේ වගේ දේවල් තියෙනවා. මෙන්න මේ අතරින් අපි කොහොමද මොන වගේ දේවල්ද අපිට කල් තියාගන්න පුළුවන් භෝග විදියට අපි හඳුනගන්නේ? ඔව්, ඇත්තෙන්ම ආහාර පරිශ්‍රණ ඒකකයේ හැටියට අපි කටයුතු කරන්නේ නිෂ්පාදනයක් එහෙම නැත්නම් අස්වැන්නක් නෙලාගත් අවස්ථාවේ ඉඳලා ඒක පාරිභෝගිකයාට පත් කරන අවස්ථාව වෙනතුරු අපි කොහොමද මේ අස්වැන්න පරිහරණය කරන්න කියන එක. ඒ කියන කාරණාව තුලින් අපි අස්වැන්න පරිහරණය කරනවා කියන එක තුලදී අපි මොන හරි විදිහකට මේකට යම්කිසි හොඳ තාක්ෂණයක් ලබලා දීලා ඒ අස්වැන්න වැඩි කාලයක් පවත්වාගෙන යන්න උත්සාහ කරන එකක් තමයි කර යුතු යන්නේ. ඉතින් මේ වැඩි කාලයක් පවත්වාගෙන යන්න කරන උත්සාහයේදී අපිට පුළුවන් අස්වැන්න ඒ ආකාරයෙන් අපි විශේෂයෙන් කතා කරමු එළවලු පළතුරු ගැන. මොකද අනිත් භෝග ගැන කතා කරද්දී ධාන්‍ය වර්ග, රනිල භෝග, ඒ දේවල් ඔක්කොම වැඩි කාලයක් තියාගන්න පුළුවන්. තෙල් භෝග කියන ඒවා වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඒ සඳහා අපිට තව තවත් තාක්ෂණික දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ කල් තබා ගැනීම සඳහා. මෙතෙන්දී ගොඩාක් විට අවශ්‍ය වෙන්නේ එළවලු පළතුරු සඳහා අපි තාක්ෂණික මෙවලම් එහෙම නැත්නම් තාක්ෂණික දේවල් උපයෝගී කරගෙන තාක්ෂණය උපයෝග කරගෙන මේවා කල් තබා ගන්න එකට. ඉතින් මෙතෙන්දී අපිට පුළුවන්කම තියෙනවා එළවලු පළතුරු ඒ ආකාරයෙන්ම කල් තබා ගැනීමට. එතෙන්දී අපි කළ යුතු වන්නේ නිෂ්පාදනයේ හොඳ තත්ත්වයට අස්වැන්න නෙලාගෙන අපි ඒ සඳහා කියනවා අස්වැන්නු නෙලීමේ දර්ශක කියලා, කාලය කියලා අපි කතා කරන ඒ කියන ඔක්කොම තත්ත්ව ලබලා දීලා අස්වැන්න හොඳ තත්ත්වෙන් නෙලාගෙන ඒ අස්වැන්නම අපිට පුළුවන් ශීතාගාර වල යම්කිසි කාලයක් තියාගෙන වෙළඳපළට ඉදිරිපත් කරන්න. ඒ තුලින් අපිට පුළුවන් සතිය, සති දෙක, මාසේ ඒක දක්වා අපිට මේ නිෂ්පාදනයේ වැඩි කාලයක් තියාගෙන වෙළඳපොළ ඉදිරිපත් කරන්න. ඒ වගේම අපනයන් වෙළඳපොළ කරා ගෙනියන්න පුළුවන්කම තියෙනවා අස්වැන්න ඒ ආකාරයෙන්ම. ඉතින් ඒකට අමතරව අපි යන්න වෙන අවස්ථා තියෙනවා. මොකද මේ අස්වැන්නත් අපිට පුළුවන් කරම තියෙන්නේ ওই විදිහට මාසයක් විතර කාලයක් තමයි රැක බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ ආකාරයෙන්. ඒ වගේම මේ සඳහා අපිට ටිකක් ධනය, ශ්‍රමය, තාක්ෂණය යොදා ගන්න වෙනවා. මොකද ශීතාගාර කියන තත්ත්වය ඇති කර ගන්න වෙනවා. ඒව සඳහා යම්කිසි ස්ථානයක්, ඒ වගේම මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඊට අමතරව අපිට තවත් අඩු මුදලක්, අඩු උපකරණ තත්ත්ව අනුගමනය කරලා අපිට පුළුවන් මේවා වැඩි කාලයක් තියාගන්න හැටියට නිෂ්පාදන ලෙස සකසන්න. ඉතින් ඒ සඳහා යන වෙලාවෙදි තමයි අපි කතා කරන්නේ අගය එකතු කළ නිෂ්පාදන කරා යනවා. එහෙම නැත්නම් ආහාර සංරක්ෂණය කරනවා කියන එක. ඉතින් මේ ආහාර සංරක්ෂණය කියන කාරණාවට එනකොට අපි ඉස්සර කාලේ ඉඳලා මතක ඇති අපිට අපේ අත්තල මුත්තල කාලේ ඉඳලා කොස්කල් තියාගන්න උත්සාහ කරලා තියෙනවා. පියලලා ඊළඟට මස් එහෙම ಜಾති කල් තියාගන්න, පැණිවල දාලා එහෙම කල් තියාගන්නවා කියලා කතා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන තාක්ෂණය උපයෝගී
උපයෝගී කරගෙන ඒ තාක්ෂණයම වැඩි දියුණු මට්ටමට ගෙනල්ලා තවත් උපකරණත් යොදාගෙන නිෂ්පාදනයක් හැටියට වෙළඳපොළටත් ඉදිරිපත් කරන්න. ඒ වගේම අපිට එදිනෙදා ජීවිතයේදී පසු කාලීනව පරිභෝජනය කරන්න, එහෙම නැත්නම් ගොඩක් අස්වැන්න වැඩි කාලවලදී, එහෙම නැත්නම් ගොඩක් මිල අඩු කාලවලදී අපිට පුළුවන් ඒ අස්වැන්න අපතේ නොයා, ඒ වගේම ගොවියටත් යම්කිසි මුදලක් එන හැටියට මේ නිෂ්පාදනය සංරක්ෂණය කරගන්න. ඉතින් ඒ සඳහා දරන උත්සාහ තමයි අපි කතා කරන්නේ ආහාර සංරක්ෂණය කියන එක. ඉතින් මෙතෙන්දී අපිට යන්න පුළුවන් ගොඩාක් නිෂ්පාදන තියෙනවා. එළවලු පළතුරු හැම එකකින්ම අපිට පුළුවන් මේ කියන අගය එකතු කරලා නිෂ්පාදන සකස ගන්න. එහෙම නැත්නම් ආහාර සංරක්ෂණය කියන කාරණාවට එන්න එතෙන්දී අපිට මාස 6 ඉඳලා මාසයක්, මාස 3ක්, මාස 6ක්, අවුරුද්දක්, ඊළඟට අවුරුදු 2-3ක් වගේ කාලයකට යනකම් නිෂ්පාදනයක් සකස් කරලා ඒක වැඩි කාලයක් තියාගන්න හැටියට සකස් කරලා තියාගෙන ගෙදර පරිභෝජනය කරගන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට දැන් වත්තේ පිටියේ එළවලුවක් පළතුරක් ගත්තොත් අපි හිතමු ස්වභාවික පරිසරයේ තියෙන දෙයක්. මේ වගේ දේවල් වලින් මොනවද අපිට කල් තියාගන්න පුළුවන් දේවල්? අපි විශේෂයෙන්ම දන්නවා කොස් දෙල් වගේ දේවල් තියාගන්න පුළුවන් කියලා. ඊට අමතරව අපි මොන වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන් ආහාර සංරක්ෂණයේදී? ඔව්. ආහාර සංරක්ෂණයේදී අපි ප්‍රධානව දැන් කතා කරනවා එළවලු පළතුරුත් එක්ක. ඉතින් මෙතෙන්දී එළවලු වර්ග හැම දෙයක්ම අපිට පුළුවන්කම තියෙනවා වියලලා කල් තියාගන්න. එතෙන්දී අපිට බහුලව වෙළඳපොලේ තියෙන, එහෙම නැත්නම් අඩු මිලක් තියෙන දේවල්, උදාහරණයකට අපිට යන්න පුළුවන් බටු වලට, කරවිල, කැරට්, බීට් ඔය ඔක්කොටම අපිට පුළුවන් වියලන කියන තාක්ෂණය, විජලනය කියන තාක්ෂණය තමයි එතෙන්දී අපි ලබලා දෙන්නේ. ඒ පැත්තෙන් අපිට පුළුවන් මේවා කල් තියාගන්න. ඊළඟට තව දෙයක් තමයි මේක අටකොස් දාන තැන ඉඳලම ඇවිල්ලා තියෙන එකක්. ඒකට තව ටිකක් තාක්ෂණ එකතු කරගෙන තමයි මේ විජලනය කියන තැනට ඇවිල්ලා ඒ සඳහා උපකරණ යොදාගෙන අපි වේලලා කල් තියාගන්න. ඔය දැන් කොස් වගේ දෙයක් අටකොස් කරද්දී දැන් අපි සාම්ප්‍රදායිකව ඒ කාලේ අපේ අම්මලා තාත්තලා කරන කාලේ ඕක අටකොස් නිෂ්පාදනය කරානේ, කල් තියාගන්න විදියට හැදුවනේ. නමුත් ඕක මේ වෙළඳපොළට වාණිජමය වටිනාකමක් එක් කරද්දී, වාණිජ වෙළඳපොළට යොමු කරද්දී ඕකේ යම්කිසි වටිනාකම අඩුවීමක් සිද්ධ වෙනවා. ඔය පුස් බැඳිලා වගේ තියෙනවා, නැත්නම් අපද්‍රව්‍ය එකතු වෙලා වගේ තියෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන තාක්ෂණය මොකක්ද වාණිජ වෙළඳපොළ සඳහා මේවා ඉදිරිපත් කරද්දී? ඔව්, ඇත්තෙන්ම මේ කොස් වියලලා තියාගන්න එකක් තමයි මෙතෙන්දි මේ කරන්නේ. ඒ සඳහා අපි තාක්ෂණික කරුණු මේ සඳහා එකතු කරනවා. මෙතෙන්දි සිදුවෙන්න ඕන අපි මොනවා හරි අස්වැන්නක් නිලා ගන්න ඕන උපරිම මේරීම. එහෙම නැත්නම් අවශ්‍ය මේරීමේ තැනට ආවට පස්සේ ඒ අස්වැන්න නිලා ගන්නවා. ඊට පස්සේ ඒ අස්වැන්න පිරිසිදු කිරීම, තේරීම් වර්ග කිරීම කරාට පස්සේ හොඳට සෝදලා කොස් ගෙඩියක් ගත්ත තැනින් අපි කතා කරමු. එතෙන්දි ඊට පස්සේ මේ මදුළු ගලවලා ඊට පස්සේ සමාන කෑලි වලට කපා ගන්නවා. කොස් ඇටත් පුළුවන් අපිට සමාන කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ බ්ලාන්චීකරණය කියලා කියනවා. අපි ඉස්සර නම් තම්බලා ගන්නවා කියලා උණු වතුරේ දාලා ටික වෙලාවක් තියා ගන්නවා. මෙතෙන්දී ඕනම එළවලුවක් ඒ විදිහට තම්බන්න පුළුවන් විනාඩියක් දෙකක් වගේ කාලයක් නටන වතුරේ දාලා තියලා එළියට ගන්නවා. ඊට පස්සේ ඒක සිසිල් ජලයේ දාලා සිසිල් කර ගන්නවා විනාඩි 2-3-5ක් වගේ කාලයක්. ඊට පස්සේ අපි කරන්න ඕන මේක හොඳින් උෂ්ණත්වයක් ලබලා දෙන්න ඕන. ඒකාකාරී උෂ්ණත්වයක් සිල්සියස් අංශක 55-60 කියලා අපි කතා කරන. නමුත් ඒක අපිට ගෙදෙද්දි කරගන්න ටිකක් අපහසුයි. වාණිජමය වශයෙන් වෙළඳපොළකට යන්නත් ඒක ක්‍රමවේදය අමාරුයි. ඒ නිසා තමයි අපි අවුවේ වේලලා නිෂ්පාදනයක් හැටියට ගෙදර තියාගන්න එකක් තැනකට ආවේ. නමුත් එතෙන්දී අර කියන දූවිලි එකතු වෙන්න පුළුවන්, අවු රස කියන එක කාරණාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ වර්ණ වෙනස් වීම වෙන්න පුළුවන් කාලයක් ගත වෙනකොට ඒකත් එක්ක ওই කාරණාත් එක්ක පුස් බැඳීම් වගේ දේවල් වෙන්න පුළුවන්. ඕවා අපිට වෙළඳපොළක් කරා යන්න තියෙන හානිකර තත්ත්ව. ඉතින් එතෙන්දී අපිට යන්න පුළුවන් විජලන යන්ත්‍ර කියන ඒවාට. විජලන යන්ත්‍රවලදී අපිට උෂ්ණත්වය පාලනය කරගෙන සෙල්සියස් අංශක 55 කියන 60 කියන උෂ්ණත්වය පාලනය කරගෙන තමයි අපි මේකෙදි වියලගන්නේ. ඒකටත් අපිට වෙළඳපොළක් කරා යන්න පුළුවන්කම තියෙනවා. එතෙන්දී හොඳටම හොඳ නිෂ්පාදනයක් අපිට සකස ගන්න පුළුවන්. පැය 5-6ක් වගේ කාලයකදී වේල ගන්නත් පුළුවන් හැම එළවලුවක්ම වගේ. පළතුරුත් ඒ වගේම පැය 10ක් 15ක් වගේ යන කාලයකදී වේල ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි නිවසේදීත් අපිට මේ දේ කරන්න පුළුවන්කම තියෙනවා. අපි කෙලින්ම අවුවේ දාන්නේ නැතුව අපිට පුළුවන් පොඩි රාමුවක් සකසගෙන, ගෙයක් වගේ රාමුවක් සකසගෙන ඒකට පොලිතින් වලින් ආවරණයක් කරගෙන, පාරදෘශ්‍ය පොලිතින් වලින් අපිට පුළුවන් ඒක ඇතුලේ දාලා අපේ ගෙදර පරිභෝජනයට ගන්න පුළුවන්. කොස් වැඩි කාලයට කොස් ඇට ටිකක් කපලා වේල ගන්න පුළුවන්. දෙල් වේල ගන්න පුළුවන්. ඊට පස්සේ කරවිල, බටු ඔය වගේ දේවල් වේලලා හොඳට හුලං වැදෙන්නේ නැති භාජනයකට, ටින් එක බෝතලයක දාලා ඉවරලා ලොකු කාලයක් අවුරුද්දක් විතර කාලයක් වුණා ගෙදර තියාගන්න පුළුවන්. ඊළඟට අපි වෙළඳපළක් කරා යනවා නම් අත්‍යවශ්‍යම දෙයක් තමයි අර කියන අවුවේ තියාගන්න එක අපි චුට්ටක් හොඳට කරන්න අමාරුයි. ඒ සඳහා විජලන යන්ත්‍ර කියන ඒවා භාවිතා කරගෙන වියල ගන්න ඕනකම තියෙනවා. ඔව්, විජලන යන්ත්‍ර සොයාගැනීමේ අපහසුතාවයක් තියෙන්න පුළුවන් නේ. ඔව්, ඇත්තෙන්ම මෙතෙන්දී අපේ ආයතනයේ විජලන යන්ත්‍ර තියෙනවා. ඒව බලලා හදා ගන්නත් පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න අපේ තාක්ෂණය ලැබලා දෙනවා මේ සඳහා. එතකොට විජලන යන්ත්‍ර කොහෙන්ද ගන්න පුළුවන්, මොන විදිහේ විජලන යන්ත්‍රද සුදුසු වෙන්නේ කියන කාරණා සඳහා තාක්ෂණික දැනුම
දැනුමත් අපි ලබලා දෙනවා. ඒ ආහාර සඳහා පර්යේෂණ අපි කතා කොහොමද ආහාර පර්යේෂණ ඒකකයේ එක්ක සම්බන්ධ වෙන්නේ? ආහාර පර්යේෂණ ඒකකයට ලිපියකින් ඉල්ලීමක් කරන්න පුළුවන්. ඊළඟට දුරකථන මාර්ගයෙන් පුළුවන්. ඊළඟට ෆැක්ස් පණිවිඩයක්. දුරකථන අංකය සඳහන් ඔව් දුරකථන අංකය වෙන්නේ 0.812 388 246 කියන අංකය 0.812 388 246 ෆැක්ස් අංකය වෙන්නේ 0.812 387 398 නියෝජ්‍ය අධ්‍යක්ෂ ආහාර පර්යේෂණ ඒකකයේ ගන්නවරෝ කියන ලිපිනයට ලිපියකින් ඉල්ලීමක් කිරීම ගොඩක් හොඳයි. එතකොට අපි ආහාර පර්යේෂණ එකකින් ලබා දෙන තාක්ෂණය සහ පුහුණුව මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා කතා කරමු. දැන් අපි කතා කරා විජලනය සම්බන්ධ කියන කාරණේ. විජලනය යන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා. අපි කතා කරනවා රික්ත විජලනය කියන ඉහළ තාක්ෂණයකුත් අපිට ලබලා දෙන්න පුළුවන්. ඒ නිෂ්පාදන අපිට පුළුවන් පළතුරු සඳහා යොදාගෙන අපනයන වෙළඳපළක් කරා යන්න. සාමාන්‍ය විජලනයත් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ හැම තාක්ෂණයක්ම ලබලා දෙනවා. ඊට අමතරව අපි කතා කරන පල්ප් එකක් අපිට හදලා වැඩි කාලයක් තියෙනකොට අපි දැන් අඹ නිෂ්පාදනයක් හොඳට එනවා. ඉතින් ඒ අඹ නිෂ්පාදනයෙන් අපිට පුළුවන් පල්පයක් හදලා ඒ පල්ප් එක අධිශීතකරණයේ තියාගෙන එහෙම නැත්නම් ශීතකරණයේ තියාගෙන මාස ගාණක් වුණත් තියලා අපිට ඒකෙන් වෙන නිෂ්පාදනයක් පසු කාලිනව හදන්න පුළුවන්. ඊට පස්සේ හෝටල් වලට දෙන්න පුළුවන්. අපනයනය කරන නිෂ්පාදකයෝ පවා ඉන්නවා. ඉතින් ඔය කියන හැම නිෂ්පාදන බීම හදන ඒවා ජෑම් ජෙලි කෝඩියල් ඔය හැබ නිෂ්පාදනයක් සම්බන්ධව තාක්ෂණය ලබලා දෙන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් එතෙන්දී අපි වෙළඳපොලේ තියෙන නිෂ්පාදන ගැන කතා කරනකොට බෝතල් කිරීමේ තාක්ෂණය අපි එතෙන්දී සැමන්ටින් කියන නිෂ්පාදනය හදන එක විදිහටම අපිට පුළුවන් එළවලු පළතුරු වර්ගත් ඇට ಜಾති මේ බෝතල් කරලා වෙළඳපොලට දාන්න. ඒ දේවල් දැන් වෙනකොට පිටරටින් අපි ලංකාවට ගෙන්නලා වෙළඳපොලට දාන සුපිරි වෙළඳසල් වල ගොඩක් දකින්න තියෙනවා. ඉතින් ඒක අපේ නිෂ්පාදන වලින් මොකද අපේ පළතුරු එළවලු කියන්නේ හොඳ රසක් තියෙන දෙයක් එළවලු පළතුරු. ඉතින් ඒ නිෂ්පාදන අපිටම හදලා වෙළඳපොලට දාන තාක්ෂණය කියන්නේ වෙළඳපොලේ තියෙන ඕනම නිෂ්පාදනයක් හදන තාක්ෂණය ලබලා දෙන්න අපේ ආහාර පර්යේෂණ ඒකකයට හැකියාව තියෙනවා. අනුම මහත්මිය අපි දැන් කෙනෙකුට කෙලින්ම මේ විජලන යන්ත්‍රයක් මිලදී ගැනීමේ අපහසුතාවයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් හදාගන්න තමන්ගේ වත්කම ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවක ඒ දේ කරගන්න සාමාන්‍යයෙන් අපි කුලියට වගේ යන්ත්‍රයක් ලබා ගන්න හැකියාව තියෙනවද ලංකාව ඇතුලේ? එහෙම නැත්නම් එහෙම කරන තැන්වලට ගිහිල්ලා දීලා මේක කරගන්න. අපි පොල් තෙල් නිෂ්පාදනයේදී මේ දේ වෙනවනේ. ඒ කියන්නේ අපි ගිහිල්ලා පොල් ටික දුන්නම ඒගොල්ලෝ අපිට තෙල් හදලා දෙනවා. අන්න ඒ වගේ අපි අපේ එළවලු ටික දුන්නම අපිට සංරක්ෂණ කටයුත්ත කරලා දෙන්න තැන් ලංකාව තුල තියෙනවද නැත්නම් ඒ වගේ දෙයක් කරගන්න අවස්ථාවක් තියෙනවද? ඔව් ඇත්තෙන්ම ඒ නිෂ්පාදනයේ වගේම වෙනත් ඕනම නිෂ්පාදනයක් සඳහා අපි තාක්ෂණය ලැබලා දෙනවා වගේම මූලිකව ඒ නිෂ්පාදකයාට තමන්ගේ නිෂ්පාදනය මේ අපේ ආයතනය තුලදී කරගන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. උදාහරණයකට විජලනය කරගන්න ඕන නම් එයාට විජලන යන්ත්‍රයට අපේ ඩීසල් විජලන යන්ත්‍රයක් තියෙන්නේ විදුලියත් සම්බන්ධ කරගෙන. එතෙන්දී ඩීසල් ටික ගෙනල්ලා අපේ ආයතනය තුලදී ඒ විජලනය කරගන්න පුළුවන්. ওই විදිහම විජලන යන්ත්‍ර පාවිච්චි කරන එහෙම නැත්නම් විදාතා කියන මධ්‍යස්ථානවල විජලන යන්ත්‍ර තියෙනවා. ඒවා 10 වලින් වැඩ කරන්නේ. ඒ වගේත් අපිට නිෂ්පාදකයාට ගිහිල්ලා විජලනය කරගන්න පුළුවන්. එතෙන්දී 10 ගෙනියලා ඒ වගේ ටිකක් තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම මම දන්න තරමින් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ විජලන යන්ත්‍ර 150 පදනමකට වගේ ගිය වර්ෂවල ලබලා දීම් කටයුතු කරා. ඒ වගේ දැන් වෙනකොට ওই විජලනය කියන තාක්ෂණයට ගොඩක් ලොකු ඉල්ලුමක් වගේම රජයේ මැදිහත් වීම තුලින් උපකරණ ලබා දීම 150 පදනමකට ලබා දීම විශේෂ ව්‍යාපෘති තියෙනවා ඒ සඳහා. ඉතින් ඒ වගේ කටයුතු කරනවා. අර විදාතා මධ්‍යස්ථානවලදී නම් අපිට කෙලින්ම ගිහිල්ලා වේල ගන්න පුළුවන්. දැන් අපි ආහාර පර්යේෂණයකේ ගත්තොත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේකේ යම්කිසි මුදලක් අය කරලාද ඒ දේ කරලා දෙන්නේ නැත්නම්? ඔව් ඇත්තෙන්ම අපි පුහුණු වැඩසටහන සඳහා රුපියල් 1000ට අඩු මුදලක් අය කරනවා. ඕනම නිෂ්පාදනයක් සඳහා රුපියල් 500 400 වගේ නිෂ්පාදනක් තියෙනවා. බෝතල්කරණය කරොත් රුපියල් 1000ක් අයගෙන ඒ වගේ රුපියල් 1000ට අඩු හැම නිෂ්පාදනයක් සඳහාම පුහුණු වැඩසටහන් වලදී ඊළඟට තමන්ගේ නිෂ්පාදනයක් සකස ගැනීමේදී උදාහරණයක් විජලනය කරගන්නවා නම් විජලන යන්ත්‍රයට අවශ්‍ය ඩීසල් ටික ගේන්න ඕන. ඒකෙදි සාමාන්‍යයෙන් පැය 5ක් විතර අපි වේල ගන්නවා කියලා හිතමු කිලෝ 15ක් 20ක් වගේ විජලනය කරගන්න ඕන නම් එළවලුවක්. ඒකට ලීටර් 7ක් විතර වගේ ඩීසල් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රමාණය ගෙනල්ලා තමන්ට වේල ගන්න පුළුවන්. ඒ වගේ අර මූලිකව තමන්ගේ නිෂ්පාදනය කර ගැනීම සඳහා අත්වලක් සපයන එක තමයි අපි ආයතනයෙන් කරන්නේ. ඊළඟට තව දෙයක් මට මතක් කරන්න ඕන. තමන්ගේ නිෂ්පාදනය සකසනකොට ඒකෙදි මොන හරි අඩුපාඩු තියෙනවා නම් නිෂ්පාදකයෙකුට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම. මොකද නිෂ්පාදනයක් කරගෙන යන කෙනෙකුට ආයේ තවත් පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර ඒ කෙනාට අපි හිතමු යාගේ නිෂ්පාදනය ලොකු කාලයක් තියන්න බෑ. ඔය කියන පුස්සල්ලනවා නරක් වෙනවා ගඳ වෙනවා. ඒ වගේ තත්ත්ව තියෙනවා නම් ඒකට අදාළ මොනවද තාක්ෂණික අඩුපාඩු සිද්ධ වෙලා තියෙන කියන එක බලලා දෙනවා අපි. ඒ නිෂ්පාදනය හොඳ තැනකට ගේන්න උදව් කරනවා. ඊළඟට තමන්ගේ නිෂ්පාදනය සඳහා වෙළඳපළක් ලබා ගැනීමේදී නිෂ්පාදකයෙකුට ගොඩක් අවශ්‍ය දෙයක් තමයි මොන හරි පුහුණුවක් ලබා ගත්තා කියලා සහතිකයක් කියන එක. එතෙන්දී අපි ඒ සහතිකය ලබලා දෙනවා පුහුණුවක් ලබලා දුන්නාම. ඊළඟ කාරණේ තමයි නිෂ්පාදකයා තමන්ගේ නිෂ්පාදනය අපේ ආයතනයට ලබලා දුන්නා
වුණාම අපිට පුළුවන්කම තියෙනවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යටතේ නිකුත් කරලා තියෙන ප්‍රමිති තත්ත්වය යටතේ මේ නිෂ්පාදනය සකසලා තියෙනවද කියන එක බලලා විද්‍යාගාර වාර්තාවක් ඒ නිෂ්පාදනය සඳහා නිකුත් කරන්න. බොරදිය මංකඩ ගෙවතු සංකල්පය තුළින් අඩු නිෂ්පාදන වියදමකින් විශ්වාසවන්ත පෝෂණීය ආහාර වේලක් නිෂ්පාදනය කරගැනීමේ අවශ්‍යතාවය වගේම ආහාර සංරක්ෂණය කරමින් ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇතිවහොත් එයට හැකිතාක් දුරට මුහුණ දීම සඳහා කෘෂිකාර්මික තාක්ෂණය උපයෝග කර ගැනීම පිළිබඳවත් පැය භාගයකින් යම් අදහසක් දීම සඳහා අද බොරදිය මංකඩේදී අපි උත්සාහ කළා. අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා ආහාර සුරක්ෂිත රටක් බිහි කිරීම සඳහා අපට කුඩා පරිමාණයෙන් කරන්නට පුළුවන් වැඩ කටයුතු මොනවද කියන එක පිළිබඳව වරින් වර ඔබ දැනුවත් කරන්නට. එසේනම් අදත් බොරදිය මංකඩෙන් සමුගන්නටයි සූදානම. අද වැඩසටහන සඳහා සංස්කරණ සහාය ලබා දුන්නා බුද්ධිකා මල්ගහගමගේ. ශබ්දාගාර කටයුතු සමග සංස්කරණ දායකත්වය ධනුෂ්ක බණ්ඩාර. අද වැඩසටහන ඉදිරිපත් කළා අමිල දුෂ්මන්ත සමග මම අජිත් ගුණසේකර. වැඩසටහන් නිෂ්පාදනය අමිල දුෂ්මන්තගෙන්. බොරදිය මංකඩ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රූපවාහිනී හා ගුවන් විදුලි ගොවි සේවාවේ ඉදිරිපත් කිරීමක්. රන්පිමෙන් සරු අස්වැන්නක් ප්‍රාර්ථනා කරන ගොවිතනට හිතැත්තන් සමඟ කාලීන කෘෂිකාර්මික ප්‍රවණතා සංවාදයට ලක් කරන. කෘෂිකාර්මික සංහිඳියාවක් සඳහා වූ විචාරශීලී ගවේෂණය. බොරදිය මංකඩ.